මෙතනදී අපි මේක තුලිත කරොත් දැන් මේක තනක සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් දාලානේ ඩයික්‍රොමේටය ක්‍රෝමේට බවට පත් වෙන්න ඕනේ. මම කරන්නේ දැන් මෙහෙට දානවා දෙකක් OH මයිනස්. එතකොට මෙහෙටත් දෙකක් OH මයිනස් මේ විදිහට එකතු වෙනවා. ඊළඟට වෙන්නේ මෙතන දෙකක් ජලය හැදෙනවා. මෙතන එක ජල අණුවයි ඒක ජල අණුව මෙහෙට යනවා. તો දෙකක් OH මයිනස් දෙකක් OH මයිනස් ඩයික්‍රොමේට මෙතන දෙකක් ක්‍රෝමේට සහ මෙතන එක ජල අණුවක් මේ විදිහට හැදෙනවා. તો තේරුම් ගන්න දැන් තනක සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් වගේ භස්මයක් දැම්මොත් ඩයික්‍රොමේට ක්‍රෝමේට බවට පත් වෙන්න පුළුවන්. ඒ ගැන කිසිම ගැටලුවක් නැහැ. හැබැයි ඩයික්‍රොමේට Cr3+ වෙන්න නම් තේරුම් ගන්න දැන් අපිට ඕන නම් පුළුවන් මේ Cr3+ වෙනවා කියන එක භාෂ්මික මාධ්‍යයේ තුලිත කරලා බලන්න. 14ක් H+ මෙහෙට 14ක් OH මයිනස් දානවා. එතකොට මෙහෙටත් 14ක් OH මයිනස් දාන්න ඕනේ. එතකොට මෙතන 14ක් ජලය හැදෙනවා. 7ක් ජලය මෙහාට ගියාම මෙතන 7ක් ජලය හැදෙනවා. 7ක් ජලය ඩයික්‍රොමේට Cr3+ බවට පත් වෙනවා. ඒත් එක්කම 14ක් OH මයිනස්. දැන් මේක තුලිත කරන්න තේරුම් ගන්න මේ පැත්තේ මුළු ආරෝපණ ගාන ඍණ 8යි. ඒ ඍණ 8ට බැලන්ස් වෙන්න මෙතන ඉලෙක්ට්‍රෝන 6ක් දාන්න ඕනේ. හරි. එතකොට පැහැදිලි මේ බලන්න. මේ පළවෙනි ප්‍රතික්‍රියාව සිද්ධ වෙන්නේ ඩයික්‍රොමේට ක්‍රෝමේට බවට පත් වෙන එක. එතනදී තේරුම් ගන්න දැන් ඩයික්‍රොමේට ද්‍රාවණයකට අපි තනක සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් එකතු කරොත් එයා ක්‍රෝමේට බවට පත් වෙනවා. ඒක කොහොමද සිද්ධ වෙන දෙයක්. ඒක පිළිබඳ අපිට කිසි ගැටලුවක් නැහැ. ඒ වගේම තමයි දැන් ඩයික්‍රොමේට Cr3+ බවට තේරුම් ගන්න ඔක්සිහරණයක් වෙනවානේ මේ. ඔක්සිහරණ ප්‍රතික්‍රියාවක් තමයි මෙතන සිද්ධ වෙන්නේ. එතකොට අනිවාර්යයෙන්ම මෙයා ඔක්සිහරණය වෙනවා නම් මේ ඉලෙක්ට්‍රෝන ටික සපයපු කෙනෙක් ඉන්න ඕනේ. ඒ කියන්නේ ඔක්සිහාරකයා. එහෙම නැත්නම් ඔක්සිකරණය වෙච්ච කෙනෙක් අනිවාර්යයෙන් මෙතන ඉන්න ඕනේ. අනිත් එක පැහැදිලි දැන් මේක මේ ප්‍රතික්‍රියාව භාෂ්මික මාධ්‍යය තුලිත කරාම OH මයිනස් ප්‍රතිඵල පැත්තට තමයි වැටෙන්නේ. හරි. ඒ කියන්නේ භාෂ්මික මාධ්‍ය මේක තුලිත කරොත් අපිට පැහැදිලි අම්ලයක් එකතු කරොත් තමයි මේ ඔක්සිහරණ ප්‍රතික්‍රියාව සිද්ධ කරන්න පුළුවන්. ඒ කියන්නේ මෙතන භාෂ්මික මාධ්‍යයේ අපි මේක තුලිත කරොත් ප්‍රතිඵල පැත්තට තමයි OH මයිනස් එන්නේ. හරි. එහෙනම් තේරුම් ගන්න මේ OH මයිනස් උදාසීන කරලා දාන්නවම 14ක් H+ දැම්මොත් ඒ 14ක් H+ මෙහෙට එනවා. ඒ කියන්නේ ආම්ලික මාධ්‍යයේ ඩයික්‍රොමේට Cr3+ බවට පත් වෙනවා. ආම්ලික මාධ්‍යයේ නම් මේ ප්‍රතික්‍රියාව සිද්ධ වෙන්නේ එතනදී ප්‍රතික්‍රියක පැත්තට තමයි H+ එකතු වීම සිද්ධ වෙන්නේ. හැබැයි මෙතනදී භාෂ්මික මාධ්‍ය මේක සිද්ධ වෙනවා කියලා අපි හිතුවොත් ප්‍රතිඵල පැත්තේ තමයි OH මයිනස් හැදෙන්නේ. તો තේරුම් ගන්න ඩයික්‍රොමේට වලට තනක සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් දැම්මහම එයා ක්‍රෝමේට් වෙනවා. ඒක හරි. හැබැයි තේරුම් ගන්න ඩයික්‍රොමේට් Cr3+ බවට ඔක්සිහරණය වෙද්දී ප්‍රතික්‍රියකයක් හැටියට අම්ලයක් දැම්මොත් තමයි ඒක සිද්ධ වෙන්නේ. හැබැයි භස්මයක් දැම්මොත් සිද්ධ වෙන්නේ නැත. භස්මයක් භාෂ්ම මාධ්‍යය නම් මේ ප්‍රතික්‍රියාව සිද්ධ කරන්නේ. එතනදී භස්මය ප්‍රතිඵලයක් හැටියට තමයි හැදෙන්නේ. හරි. භස්මය ප්‍රතිඵලයක් හැටියට තමයි හැදෙන්නේ. තේරුණාද දැන් මේ ඩයික්‍රොමේට ක්‍රෝමේට් බවට පත් වෙද්දී නම් අර OH මයිනස් ප්‍රතික්‍රියක පැත්තේ තමයි හැදිලා ඉන්නේ මේ. ප්‍රතික්‍රියක පැත්තේ තමයි OH මයිනස් අඩංගු වෙලා තියෙන්නේ. හැබැයි ඩයික්‍රොමේට Cr3+ බවට ඔක්සිහරණය වෙද්දී OH මයිනස් ප්‍රතිඵල පැත්තේ තමයි පවතින්නේ. ඒ නිසා
ඩයික්‍රොමේට ක්‍රෝමේට් බවට පත්වීම සිද්ධ වෙන්න පුළුවන් භෂ්මයක් දැම්මොත් හැබැයි මෙතනදී තේරුම් ගන්න භෂ්මයක් නෙමෙයි දාන්න ඕනේ අම්ලයක්. හරි. මොකද අම්ලයක් දානවා කියන්නේ අනිවාර්යයෙන් මෙතන OH- කෙනෙක් හැදෙනවා කියන එකම තමයි. හරි. ඒක තේරුම් ගන්න ඔය ප්‍රකාශය නිවැරදි නෑ. මොකද පළවෙනි ප්‍රතික්‍රියාවට තනක සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් දැම්මම මේක සිද්ධ වෙන්න පුළුවන්. නමුත් මේ දෙවෙනි ඔක්සිහරණ ප්‍රතික්‍රියාව සිද්ධ වෙන්න හැකියාවක් නෑ. මේ ඔක්සිහරණ ප්‍රතික්‍රියාව සිද්ධ කරන්න අම්ලයක් තමයි ප්‍රතික්‍රියාවක් හැටියට දාන්න ඕනේ. භෂ්මයක් දාන්න හැකියාවක් නෑ. ඒසාව ඔය ප්‍රකාශය වැරදි. හරි. දැන් ඩයික්‍රොමේට ක්‍රෝමේට බවට පත් වෙනවා ඒක හරි. නමුත් Cr3+ බවට තනක සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් එක් කිරීමේදී ඩයික්‍රොමේට Cr3+ බවට පත් වීම කියන එක වැරදි. එතකොට පළවෙනි ප්‍රකාශයත් වැරදි, දෙවෙනි ප්‍රකාශයත් වැරදි, තුන්වෙනි ප්‍රකාශයත් වැරදි, හතරවෙනි ප්‍රකාශය බලමු. ඒවාට එම ආවර්තයේ ඇති S ගුණයේ මූලද්‍රව්‍ය වලට වඩා අඩු විද්දුරින්තා ඇත. ඒ කියන්නේ මේ ස්කැන්ඩියම් සිට සිංක් දක්වා ඉන්න මේ මූලද්‍රව්‍ය ටිකේ විද්දුරින්තා අගයන් එම ආවර්තයේ ඉන්න S ගුණයේ මූලද්‍රව්‍ය. ඒතොර එම ආවර්තයේ ඉන්න S ගුණයේ මූලද්‍රව්‍ය මොනවද? පොටෑසියම්, කැල්සියම්. පොටෑසියම් කැල්සියම්ට වඩා මොකද්ද? මෙන්න මේගොල්ලොන්ගේ විද්දුරින්තා අඩුයිලු. ඒක වැරදි. එකක් තමයි ආවර්තයක වමේ සිට දකුණට යද්දී විද්දුරින්තා අගයන් වැඩි වෙනවා. ඒතොර පොටෑසියම් කැල්සියම්ට වඩා මේ ටික දෙනාගේ විද්දුරින්තා අගයන් වඩා ඉහළ වෙන්න ඕනේ. එසා එතනින්ම අපිට පැහැදිලි වෙ ප්‍රකාශය වැරදි කියලා. අනිත් පැත්තට මෙහෙම හිතන්න පුළුවන් නේ. දැන් ලෝහයේ විද්දුරින්තාව අඩු වෙන්න එයා හදන සංයෝග වල අයනික ගුණය ඉහළ යනවා. ඒක තේරුම් ගන්න දැන් මේ D ගුණයේ ලෝහ හදන ලවණ වලට වඩා පොටෑසියම් කැල්සියම් විසින් හදන ලවණ වඩා අයනිකයි. ඒ වඩා අයනික වීමට මේ S ගුණයේ මූලද්‍රව්‍ය දෙකේ විද්දුරින්තාවයන් පහළ ගැනීම හේතු වෙලා තියෙනවා. ඒක තේරුම් ගන්න ওই ප්‍රකාශය වැරදි. හරි. මේවාට මේ මූලද්‍රව්‍ය ටිකට එම ආවර්තය ඇති මෙන්න මේ මූලද්‍රව්‍ය වලට වඩා අඩු විද්දුරින්තා තියෙනවා කියන එක වැරදි. නිසා හතරවෙනි ප්‍රකාශයත් වැරදි. එතකොට 1 2 3 4 ප්‍රකාශ හතරම වැරදි. පස්වෙනි ප්‍රකාශය විතර ඉතුරුනේ. එයා හරියන්න ඕනේ එහෙනම්. අපි බලමු පස්වෙනි ප්‍රකාශය හරියාවිද කියලා. අපිට පස්වෙනි ප්‍රකාශයෙන් කියන්නේ මැංගනීස් ආම්ලික උභයගුණී සහ භාෂ්මික ඔක්සයිඩ් සාදයි. මැංගනීස් කියන ලෝහය හදන ඔක්සයිඩ් ගත්තොත් ඒ ඔක්සයිඩ් ආම්ලික වෙනවලු, භාෂ්මික වෙනවලු, ඒත් එක්කම උභයගුණී ඔක්සයිඩ්ත් ඉන්නවලු. ඒක ඇත්තද? ඒක නිවැරදි. පස්වෙනි ප්‍රකාශය නිවැරදි. කොහොමද නිවැරදි වෙන්නේ? මෙන්න මේ විදිහටනේ. මෙන්න මෙහෙම දැන් මැංගනීස් ගත්තොත් මැංගනීස්ගේ ඔක්සයිඩ් කිහිපයක් ඉන්නවා මේ විදිහට. මෙන්න ඔක්සයිඩ් ටික. තේරුම් ගන්න මෙතනින් මෙන්න මේ උඩම දෙන්නා භාෂ්මිකයි. මැංගනීස් ඩයොක්සයිඩ් කියන්නේ දන්නවනේ කළු දුඹුරු පැහැති අවක්ෂේපය, දුඹුරු පැහැයට හුරු අවක්ෂේපය. එයා උභයගුණී. මේ පල්ලෙහාම දෙන්නා ආම්ලිකයි. ඔන්න තේරුම් ගන්න. මේ මැංගනීස් වල දැන් මෙයාගේ ධන 2 ඔක්සිකරණ අංකය, මෙයාගේ ධන 3 ඔක්සිකරණ අංකය, මෙයාගේ ධන 4, මෙයාගේ ධන 5, මෙයාගේ ධන 6 ඔක්සිකරණ අංකනේ. කොහොමද ඔක්සිකරණ අංක ටික තියෙන්නේ ඔය එක් ඔක්සයිඩේ මැංගනීස් වල. ඉහළම දෙන්නා භාෂ්මිකයි, පල්ලෙහාම දෙන්නා ආම්ලිකයි, මැංගනීස් ඩයොක්සයිඩ් උභයගුණී. තේරුම් ගන්න මැංගනීස් හදන ඔක්සයිඩ් ගත්තොත් ආම්ලික භාෂ්මික උභයගුණී තුන් වර්ගයටම අයත් ඔක්සයිඩ් එයා හදනවා. ඒ නිසා ඔගේ පස්වෙනි ප්‍රකාශය නිවැරදි. හරි. පස්වෙනි ප්‍රකාශය නිවැරදි. ඒතර 21 වෙනි එකට උත්තරේ 5 කියලා අපිට ගන්න පුළුවන්. 21ට උත්තරේ 5 කියලා ගන්න පුළුවන්. හරි. 21ට උත්තරේ 5. 21ට උත්තරේ 5. හරි. 22 බලමු. 22 තියෙන්නේ එන්තැල්පි කොටසක්.
එන්තැල්පි ගානක් තමයි 22 තියෙන්නේ. අපි බලමු. හරි 22 බලමු. විසි දෙකේ කියනවා අපිට කාබන් සල්ෆර් සහ කාබන් ඩයිසල්ෆයිඩ් CS2 යා වාෂ්පශීලී ද්‍රවයක් මේ වාගේ දහන තාප සම්මත දහන එන්තැල්පි ඔය විදිහට දීලා තියෙනවා CS2 වල සම්මත උත්පාදන එන්තැල්පි මොකක්ද කියලා අහන්න දැන් මෙහෙමනේ දැන් අපිට පුළුවන් මේ විදිහට ලියන්න හරි කාබන් ඩයිසල්ෆයිඩ් වල උත්පාදන එන්තැල්පියට දාලා ප්‍රතික්‍රියාව ඔහොම ලියන්න පුළුවන් නේ. මෙයා හැදෙන්නේ කාබන් ඝන කාබන් සහ ඝන සල්ෆර් ප්‍රතික්‍රියා වෙලා. ඒතර සල්ෆර් දෙකක්. මෙතන CS2 ලික්විඩ්. ඔන්න ඔහොමනේ. මේ තමයි උත්පාදන ප්‍රතික්‍රියාව. CS2 වල උත්පාදන ප්‍රතික්‍රියාව. ඊළඟට දැන් මෙයාගේ දහනය ගැන කතා කරනවානේ. ඒතර කාබන් ඩයිසල්ෆයිඩ් දහනය වුණාම හරි හැදෙන්නේ කවුද? මෙයා කාබන් ඩයිසල්ෆයිඩ් ඔක්සිජන් හැමුවේ දහනය වුණාම තේරුම් ගන්න අදාළ සංඝටක මූලද්‍රව්‍ය එකිනෙකට ඔක්සිජන් සමග ප්‍රතික්‍රියාවෙම සිද්ධ වෙන්නේ. ඒතකොට කාබන් ඔක්සිජන් එක කාබන් ඩයොක්සයිඩ් හදනවා. සල්ෆර් ඔක්සිජන් එක සල්ෆර් ඩයොක්සයිඩ් හදනවා. දැන් මේක තුලිත වෙන්න නම් සල්ෆර් දෙකක් ඉන්න ඕනේ. ඒතර මෙතන මුළු ඔක්සිජන් 6ක් ඉන්නවා. ඒ 6 තුලිත වෙන්න මෙතෙන්ට 3ක් දාන්න ඕනේ. හරි. එහෙනම් මෙහෙටත් 3ක් ඔක්සිජන් දාන්න. මොකද මෙතන 3ක් ඔක්සිජන් කාබන් ගත්තොත් කාබන් මෙතන එකක් ඔක්සිජන් එක ප්‍රතික්‍රියා වෙලා කාබන් ඩයොක්සයිඩ් හදනවා. ඉතිරි O2 දෙන්නත් එක්ක සල්ෆර් ප්‍රතික්‍රියා වෙලා SO2 හදනවා. ඒතර මෙතනිනුත් මෙහෙම ප්‍රතික්‍රියාවක් එනවා. ඔන්න ඔක තමයි අපි හේස් නීමේ දාලා ගොඩනගන්න යන පද්ධතියට අදාළ සමීකරණ ටික ලියමු. ඊළඟ භෞතික තත්ත්ව අනිවාර්යයි. මෙයා ගෑස්, මෙයා ගෑස්, මෙයාත් ගෑස්, මෙයාත් ගෑස්. එතකොට මෙහෙමයි. මෙයා ඩෙල්ටා H1, මෙයා ඩෙල්ටා H2, මෙයා ඩෙල්ටා H3 කියලා ගමු. ඒතර හේස් නියමය. හේස් නියමයෙන් අපි දන්නවා ඩෙල්ටා H1 දාන ඩෙල්ටා H2 සමානයි ඩෙල්ටා H3 කියලා එනවනේ. කොහොමද අපි හේස් නියමයෙන් සම්බන්ධතාව ලියන්නේ නේ? එහෙම නේද? ඩෙල්ටා H1 දාන ඩෙල්ටා H2 සමානයි ඩෙල්ටා H3 හේස් නියමයෙන් ගන්න සම්බන්ධය. તો ඩෙල්ටා H1 කියන්නේ CS2 වල උත්පාදන එන්තැල්පි. අපි ඩෙල්ටා H1 තමයි හොයන්නේ. ඩෙල්ටා H2 කියලා කියන්නේ කාබන් ඩයිසල්ෆයිඩ් වල දහන එන්තැල්පිය. තේරුම් මෙතන එයාගේ මවුලයක් ඉන්නේ. හරි. ස්ටොයිකියෝමෙට්‍රික සංගුණක එකයිනේ. හරි. අපි දහන එන්තැල්පියේදී කතා කරන්නේ මොකද්ද? කිසියම් රසායනික ප්‍රභේදයක මවුලයක් දහනය වීමේදී වැඩිපුර ඔක්සිජන් සමග දහනය වීමේදී සිදුවන එන්තැල්පි පරයාස. ඒතර මෙතන ස්ටොයිකියෝමෙට්‍රික සංගුණය එකක් වෙන්න ඕන. දැන් CS2 වල දහන එන්තැල්පි අගය අපිට දෙනවා ඍණ 1072යි. එහෙනම් මෙතෙන්ට ඍණ 1072ක් දාන්න. ඩෙල්ටා H3 කියන්නේ කාබන්ගේ දහන එන්තැල්පිය ධන සල්ෆර්ගේ දහන එන්තැල්පිය. ඒතර කාබන් දහනය වෙති කාබන්ගේ ස්ටොයිකියෝමෙට්‍රික අනුපාතය 1යි. එසා කෙලින්ම කාබන්ගේ දහනයට දාලා එන්තැල්පියගේ නිකම්ම ගන්න තියෙන්නේ. ඍණ 394යි කියලා ගන්න පුළුවන්. ඊළඟ සල්ෆර්ගේ දහනය ගත්තොත් තේරුම් ගන්න මේ සල්ෆර්ගේ ස්ටොයිකියෝමෙට්‍රික අනුපාතය 2යි. එහෙනම් දහන එන්තැල්පිය වගේ දෙගුණයක අගයක් උතන ගන්න සිද්ධ වෙනවා. එසා ඍණ 296 අපිට සිද්ධ වෙනවා දෙකින් වැඩි කරන්න. මෙයාව දෙකින් වැඩි කරන්න වෙනවා. හරි. ඍණ 1072 296 දෙකින් වැඩි කරාම ඉන්නේ 592යිනේ. 394 592 එකතු කරාම ඍණ 986යි. මෙතන ඍණ 986ක් කියලා එනවා. ඒතකොට ඩෙල්ටා H1 ධන උත්තරයක් ඉන්නේ නේ. කීය දෙන්නේ? 1072කින්
986ක් ගියාම 86 කියලා එන්නේ නේ. ධන 86යි මවුලයට කිලෝ ජූල් කියලා එනවා. ධන 86යි කියලා එන්නේ. එහෙනම් උත්තරේ 2 කියලා ගන්න පුළුවන්. 22ට පිළිතුර 2. ධන 86යි කියලා එන්නේ. ධන 86යි කියලා එනවා. හරිද? හරි. අපි ඉස්සරහට යමු. ඊළඟ තියෙන්නේ ඕගනික් සම්බන්ධ MCQ ප්‍රශ්නයක්. අපි බලමු දැන්. හරි. එහෙනම් බලමු 23. විසිතුන්වෙනි එකේ අපිට කාබනික සංයෝග 4ක් දීලා තියෙනවා. ඇල්කීනම 4ක් දීලා තියෙනවා. හරිද? දැන් A කියන ඇල්කීනේ මෙන්න මෙයා. කවුද දීලා තියෙන්නේ? බියුටීන් කෙනෙක් කියලානේ. මෙයා දීලා තියෙනවා. B කවුද දීලා තියෙන්නේ? ඒ තීන්ව දීලා තියෙනවා මේ විදිහට. C ඊළඟ එක්කෙනා ඒ ඇල්කීනයා එයා කාබොක්සිලික් අම්ලයක් මෙහෙම. COOH කෙනෙක් ඉන්නවා. හරි. මෙතන D ඊළඟට right. මෙන්න මේ වගේ කෙනෙක් දීලා තියෙනවා. ඔන්න ඔහොම දීලා තියෙනවා. දැන් අපෙන් අහනවා මෙන්න මේ ඇල්කීන HBr කෙරෙහි ඉහත සංයෝගවල ප්‍රතික්‍රියාශීලීතාව වැඩි වෙන නිවැරදි අනුපිළිවෙල දැක්වෙන්නේ පහත සඳහන් කුමන සැකසුමෙන්ද? දැන් අපි දන්නවා ඇල්කීන හයිඩ්‍රජන් හේලයිඩ් සමග ප්‍රතික්‍රියා වෙනවා. එතනදී සිද්ධ වෙන්නේ ඉලෙක්ට්‍රෝෆිලික ආකලන ප්‍රතික්‍රියා යාන්ත්‍රණයක්. එතකොට මේ ඇල්කීන හතර කොහොමද එයත් එක්ක ප්‍රතික්‍රියා වෙන්නේ? කවුද වඩාත්ම වේගයෙන් ප්‍රතික්‍රියා කරන්නේ? කවුද වඩාත්ම අඩු වේගයකින් ප්‍රතික්‍රියා කරන්නේ කියන එකට අනුව පිළිවෙලට මේ සංයෝග හතර පෙළ ගස්සන්න කියලා අපිට කියන්නේ. දැන් තේරුම් ගන්න මෙන්න මේ කාරණේ. දැන් මේ D කියන්නේ මෙන්න මේ වගේ ඇල්කීනයක් නේ. දැන් මෙන්න මේ ඇල්කීනය කොහොමද HBr එක ප්‍රතික්‍රියා වෙන්නේ කියලා හිතන්න. මම ඉස්සෙල්ලා මේ ඇල්කීනේ ගන්න. දැන් මෙහෙමනේ වෙන්නේ. දැන් මේ අදාළ ඇල්කීනේ මේ විදිහට ඉන්නවා. හරි. මම මේක අනිත් පැත්තට දාන්න. මෙහෙමනේ ප්‍රතික්‍රියා යාන්ත්‍රණය සිද්ධ වෙන්නේ මේ ඇල්කීනේට අදාළව. ඔහොම ඉන්නවා අදාළ ඇල්කීනේ. දැන් HBr ඉන්නවා. හයිඩ්‍රජන් ඩෙල්ටා ප්ලස් බ්‍රෝමින් ඩෙල්ටා මයිනස්. දැන් වෙන්නේ මෙන්න මේකනේ. මේ ඩබල් බොන්ඩ් එකේ එක යුගලක් මේ විදිහට ඇවිල්ලා හයිඩ්‍රජන්ට ප්‍රදාහණය වෙනවා. ඒතර මේ යුගල බ්‍රෝමින් මතට යනවා. හරි. පැහැදිලිද? ඕකනේ මුලින්ම සිද්ධ වෙන්නේ. හරි. ඒතර මේ හයිඩ්‍රජන් මෙන්න මේ ඩබල් බොන්ඩ් එකේ ඉලෙක්ට්‍රෝන යුගලත් අරගෙන අපි දන්නවා හයිඩ්‍රජන් වැඩි තැනට තමයි බෙදෙන්නේ. මාකෝනිකෝෆ් ආකලන නියමනේ. වඩා හයිඩ්‍රජන් වැඩි තැනට තමයි හයිඩ්‍රජන් ගිල බෙදෙන්නේ. එතකොට මෙතනින් ඊළඟට හැදෙන්නේ මෙන්න මේ වගේ කෙනෙක් නේ. CH3 C CH3 CH3 මෙයා මෙන්න මේ වගේ කාබෝ කැටයන.
අතරමැදි කාබෝ කැටයනයක් ওই වගේ හැදෙනවා. තේරුම් ගන්න මේ අතරමැදි කාබෝ කැටයනය වඩා ස්ථායි කාබෝ කැටයනයක්. මොකද මෙයා තෘතීක කාබෝ කැටයනයක්. එයා ස්ථායීතාවයෙන් ඉහළයි. නිසා අතරමැද්දේ මේ වගේ කෙනෙක් හැදෙන්නේ ප්‍රශ්නයක් නැහැ. සාපේක්ෂව හරි. එතකොට ඊළඟට Br- මේ විදිහට ඉන්නවා. එතකොට Br- කරන්නේ මෙන්න මේ ඉලෙක්ට්‍රෝන යුගල ගිහලා මේ කාබන්ට ප්‍රදානය කරනවා. එතකොට අවසානයේ මෙන්න මේ වගේ අවසාන ප්‍රතිඵලය අපිට ලැබෙනවා. මෙතන බ්‍රෝමීන් CH3 මෙන්න මේ වගේ ප්‍රතිඵලයක් අවසානට අපිට ගන්න පුළුවන්. දහොමනේ යාන්ත්‍රණය සිද්ධ වෙන්නේ. දැන් මේ යාන්ත්‍රණය ඇතුලේ තේරුම් ගන්න අතරමැද්ද හැදින්නේ තෘතීක කාබෝ කැටයනයක්. හරිද? right. මේ වගේ ඇල්කීන එකටනේ. දැන් මම යාන්ත්‍රණය ලිව්වා මෙන්න මේ D කියන ඇල්කීනට අදාළව. දැන් නිකන් හිතන්න බලන්න B කියන ඇල්කීනට ඇඳුත් B කියන ඇල්කීනේට මේ ප්‍රතික්‍රියා යාන්ත්‍රණය ලිව්වොත් හරි අතරමැද්දේ හැදින්නේ මොන වගේ කාබෝ කැටයනයක්ද? නිකන් හිතලා බලන්න. දැන් එතන සිද්ධ වෙන්නේ කොහොමද? එතන සිද්ධ වෙන්නේ මෙන්න මේ ඇල්කීනේ මේ ඩබල් බොන්ඩ් එකේ ඉලෙක්ට්‍රෝන යුගලක් HBr ගේ හයිඩ්‍රජන්ට ප්‍රදානය කරනවා. මේ කාබන්ගෙත් හයිඩ්‍රජන් දෙකයි මේ කාබන්ගෙත් හයිඩ්‍රජන් දෙකයි ඕන එකට යට බැඳෙන්න පුළුවන්. හරි. හිතන්නකෝ මේ හයිඩ්‍රජන් ගිහිල්ලා මේ ඉලෙක්ට්‍රෝන යුගලත් අරගෙන හරි මේ ඉලෙක්ට්‍රෝන යුගලත් අරගෙන මේ හයිඩ්‍රජන් මේ කාබන්ට වැදුණා කියන්නකො. එතකොට තේරුම් ගන්න එතනදී හැදෙන්නේ මෙන්න මේ වගේ කෙනෙක්නේ. CH3 CH2+ කෙනෙක් හැදෙන්නේ අතරමැද. තේරුණාද? අතරමැද්ද හැදෙන කාබෝ කැටයනේ මෙන්න මෙයා. CH3 CH2+ කෙනෙක්. මේ කාබනුමත් තමයි ධනාරෝපණයේ තියෙන්නේ. හැබැයි මේ D කියන මෙන්න මේ ඇල්කීනේ යාන්ත්‍රණය සිද්ධ කරද්දි මේ වගේ තෘතීක කාබෝ කැටයන හැදුනේ. හැබැයි B මේ ඇල්කීනේ මේ එතීන් කියන ඇල්කීනේ HBr එක්ක ඉලෙක්ට්‍රෝෆිලික ආකලන ප්‍රතික්‍රියා යාන්ත්‍රණය අපි ලිව්වොත් අතරමැද්ද හැදෙන්නේ මෙන්න මේ වගේ කාබෝ කැටයන. ඒතර මෙයා ප්‍රාථමික කාබෝ කැටයනයක්, මෙයා තෘතීක කාබෝ කැටයනයක්. ඒතර මේ දෙන්නයි වඩා ස්ථායි කවුද? මේ දෙන්නයි වඩා ස්ථායි ප්‍රාථමික කාබෝ කැටයනය වන D විසින් අදාළ යාන්ත්‍රණය කරද්දී අතරමැද්දේ හැදෙන කාබෝ කැටයන. තේරුණාද? එතකොට තේරුම් ගන්න B විසින් අදාළ යාන්ත්‍රණය කරද්දී අතරමැද්දේ හදන්නේ මෙන්න මේ වගේ කාබෝ කැටයනයක්. D කියන මෙන්න මේ ඇල්කීනේ අදාළ යාන්ත්‍රණය කරද්දී අතරමැද්දේ හදන්නේ මෙන්න මේ වගේ කාබෝ කැටයන. මේ දෙන්නගෙන් වඩා ස්ථායි මෙන්න මේ තෘතීක කාබෝ කැටයනේ. මේ කාබෝ කැටයනේ ප්‍රාථමිකයි. ඉතින් මේ දෙන්නයි වඩා ස්ථායි වෙන්නේ තෘතීක කාබෝ කැටයනේ. එහෙනම් තේරුම් ගන්න අතරමැද්දේ වඩා ස්ථායි කාබෝ කැටයනයක් හදන ඇල්කීනේ තමයි වඩාත් සක්‍රියව අදාළ යාන්ත්‍රණය සිද්ධ කරන්නේ. එතකොට මේ B සහ D ගත්තොත් D කියන කෙනා තමයි වඩාත් ස්ථායිව නැත්නම් වඩාත් සක්‍රියව අදාළ යාන්ත්‍රණය සිද්ධ කරන්නේ. එතකොට එයාට සාපේක්ෂව B අඩු සක්‍රියතාවකින් තමයි ප්‍රතික්‍රියාව නැත්නම් යාන්ත්‍රණය සිද්ධ කරන්නේ. මොකද ඉතින් කියන ඇල්කීනේ අතරමැද්දේ හදන්නේ මේ වගේ අස්ථායි ප්‍රාථමික කාබෝ කැටයන. හැබැයි මෙයා අතරමැද්දේ හදන්නේ මේ වගේ ස්ථායි තෘතීක කාබෝ කැටයන. නිසා Bට වඩා D වඩාත් සක්‍රියව අදාළ යාන්ත්‍රණය සිද්ධ කරනවා. එතකොට එකක් අපි හොයාගත්ත Bට වඩා D වඩාත් හොඳින් යාන්ත්‍රණය සිද්ධ කරනවා කියන එක. ඊළඟට A ගන්න. A වලත් ඉන්නේ මෙන්න මේ වගේ ඇල්කීනයක්. තේරුම් ගන්න දැන් A කොහොමද? A වල ඉන්න මෙන්න මේ ඇල්කීනය මේ වගේ යාන්ත්‍රණය සිද්ධ කරද්දී අතරමැද්දේ හදන කාබෝ කැටයනේ මොන වගේද? දැන් එතන වෙන්නේ කොහොමද? මේ යුගලක් මේ හයිඩ්‍රජන්ට ප්‍රදානය කරනවා. ඒ යුගල මේ හයිඩ්‍රජන් අරගෙන ඒ හයිඩ්‍රජන් ඇවිල්ලා වඩාත් හයිඩ්‍රජන් වැඩි කාබන් පරමාණුවට සම්බන්ධ වෙන්නේ. එතකොට හයිඩ්‍රජන් ගිහලා මෙන්න මේ අයින් ඉන්න කාබන්ට තමයි සම්බන්ධ වෙන්නේ. එතකොට අතරමැද්දේ හැදෙන්නේ මෙන්න මේ වගේ ද්විතීක කාබෝ කැටයනයක් කියන එක පැහැදිලි වෙන්න ඕනේ. මෙන්න මේ වගේ ද්විතීක කාබෝ කැටයනයක් තමයි හැදෙන්නේ. හරි. මෙන්න මේ වගේ ද්විතීක කාබෝ කැටයනයක් තමයි එතනදී හැදෙන්නේ. A කියන ඇල්කීනය මෙන්න මේ විදිහට යාන්ත්‍රණය කරද්දී අතරමැද්දේ හැදෙන කාබෝ කැටයනේ මෙන්න මේ වගේ. මෙන්න මේ වගේ කාබෝ කැටයනයක් හැදෙන්නේ. ඒ කාබෝ කැටයනේ ද්විතීකයි. තේරුම් ගන්න මේ ද්විතීක කාබෝ කැටයනය
මේ ප්‍රාථමික කාබු කැටයනයට වඩා ස්ථායි. හැබැයි මේ තෘතීයික කාබු කැටයනයට වඩා අස්ථායි. තේරුම් ගන්න දැන් D කියන ඇල්කීනය අතරමැද්ද හැදුවේ මේ වගේ ප්‍රාථමික කාබු කැටයනයක්. A කියන ඇල්කීනය අතරමැද්ද හදන්නේ මේ වගේ ද්විතීයික කාබු කැටයනයක්. එතකොට ප්‍රාථමික කාබු කැටයනයට වඩා ද්විතීයික කාබු කැටයනය ස්ථායි. ඒ නිසා තේරුම් ගන්න B ට වඩා A වඩා සක්‍රියව මේ යාන්ත්‍රය සිද්ධ කරනවා. තේරුණාද? B ට වඩා A වඩා සක්‍රියව මේ යාන්ත්‍රය සිද්ධ කරනවා. හරි. මොකද දැන් B අතරමැද්ද හදන්නේ ප්‍රාථමික කාබු කැටයනයක්. A අතරමැද්ද හදන්නේ ද්විතීයික කාබු කැටයනයක්. ප්‍රාථමික කාබු කැටයනට වඩා ද්විතීයික කාබු කැටයනය වඩා ස්ථායි. නිසා B ට වඩා A වඩා සක්‍රියව ප්‍රතික්‍රියාව සිද්ධ කරනවා. B ට වඩා A. හැබැයි තේරුම් ගන්න දැන් A සහ D ගත්තොත් දැන් A හදන්නේ අතරමැද්දේ ද්විතීයික කාබු කැටයනයක්නේ. හැබැයි D කියන එක්කෙනා හදන්නේ තෘතීයික කාබු කැටයනයක්. ද්විතීයික කාබු කැටයනයට වඩා තෘතීයික කාබු කැටයනය ස්ථායිනේ. එසා A ට වඩා D වඩා සක්‍රියව යාන්ත්‍රය සිද්ධ කරනවා. එහෙනම් තේරුම් ගන්න A B D තුන් දෙනාගෙන්ම වඩා අඩුවෙන් ප්‍රතික්‍රියාව සිද්ධ කරන්නේ B. ඊට පස්සේ A ඊට පස්සේ වැඩිම D. හරි. පැහැදිලිද? ඔව් දැන් ඊට වඩා D නේ. ඒකත් හොයාගත්තා. ඊට වඩා D. එතකොට මේ තුන් දෙනා පිළිගැස්සුවොත් අඩුම වෙන්නේ B ඊළඟට A වැඩිම වෙන්නේ D. එතකොට මෙන්න මේ B A D තුන් දෙනාගේ විචලනය ওই විදිහට අපිට ඔතනදී අඳුන ගන්න පුළුවන්. හරි. දැන් ඊළඟ එක මෙන්න මෙයා ගැන මොකද්ද කියන්න පුළුවන්. දැන් C වර්ගෙන අපි විචලනයක් කරේ නෑනේ. තේරුම් ගන්න දැන් C කියන එක කියන ඇල්කීනයක් උනාට දැන් A B D කියන තුන් දෙනාම සාමාන්‍ය ඇල්කීන. නමුත් C කියලා කියන්නේ නිකන් ඇල්කීනයක් නෙමෙයි. එයාට කාබොක්සිලික් කාණ්ඩයක් ඉන්නවා. ඒතර මේ C කියන ඇල්කීනය ආම්ලිකයි. හරි. සාමාන්‍ය ඇල්කීන ආම්ලිකතාවයෙන් ඊටාම අඩු ප්‍රභේද. A B D තුන් දෙනා ගත්තොත් ඒගොල්ලෝ ඊටාමත් ආම්ලිකතාවයෙන් අඩු ප්‍රභේද හැටියට හඳුන්වන්න පුළුවන්. නමුත් C කියන්නේ කාබනික සංයෝග අතරින් තරමක් ඉහළ ආම්ලිකතාවක් තියෙන සංයෝගයක් හැටියට අපිට නම් කරන්න පුළුවන්. මොකද කාබොක්සිලික් අම්ල කියන්නේ ආම්ලතා ශ්‍රේණියේ පල්ලෙහි ඉන්න කෙනෙක්. ඒ කියන්නේ ආම්ලිකතාවෙන් වඩා ඉහළ කෙනෙක්. තොර A B D කියන තුන් දෙනාටම සාපේක්ෂව C කියන ඇල්කීනය වඩා ආම්ලික ඇල්කීනයක්. දැන් අපි මේ සංයෝග හතර ප්‍රතික්‍රියා කරවන්නේ HBr එක්ක. HBr කියන්නේ ආම්ලික කෙනෙක්. මෙයා ප්‍රබල අම්ලයක්. නේ HBr කියන්නේ හයිඩ්‍රොක්ලෝරික් වලටත් වඩා ආම්ලික බවින් ප්‍රබල කෙනෙක්. තේරුම් ගන්න HBr කියන්නේ ප්‍රබල අම්ලයක්. එතකොට තේරුම් ගන්න කවදාවත් ප්‍රබල අම්ලයක් තවත් ආම්ලික දෙයක් එක්ක ලේසියෙන් ප්‍රතික්‍රියා කරන්න හැකියාවක් නැහැ. තේරුම් ගන්න C කියන්නේ ආම්ලික කෙනෙක්. ඉතින් මේ C කියන ආම්ලික කෙනා HBr එක ප්‍රතික්‍රියා කරන්නේ ඊ타ත්ම දුර්වලව. ඒකට හේතුව HBr කියන්නේ ප්‍රබල අම්ලයක්. කාබොක්සිලික් කියන්නේ දුබල අම්ලයක් තමයි. නමුත් ආම්ලිකයිනේ. තේරුණාද? එතකොට මේ දෙන්නාම ආම්ලිකයි. C කියන සංයෝගෙත් ආම්ලිකයි. HBr කොහොමත් ප්‍රබල ආම්ලිකයි. ඒතර ආම්ලික ප්‍රතික්‍රියා සිද්ධ වෙන්නේ නැත. ඒ නිසා C කියන එක්කෙනා ආම්ලිකයි, HBr කොහොමත් ආම්ලිකයි. ඒ නිසා මේ ආම්ලික ප්‍රභේද දෙක එකිනෙකට ප්‍රතික්‍රියා වෙන්නේ ඊ타ත්ම දුර්වලව. හරි. එතකොට මේ සංයෝග හතරෙන් C කියන එක්කෙනා තමයි වඩාත්ම දුර්වලව HBr එක ප්‍රතික්‍රියා වෙන්නේ. ඒ නිසා මේ විචලනය සිද්ධ වෙන්නේ වඩාත්ම අඩු C. වඩාත්ම අඩු C. ඒතර අඩුම වෙන්නේ C, ඊළඟට B, ඊළඟට A, වැඩිම වෙන්නේ D. CB AD කියලා එන්නේ. හරි. තේරුණාද? අඩුම C, ඊළඟට B, ඊළඟට A, වැඩිම වෙන්නේ D. CB AD කියලා එන්නේ. බලන්න එහෙම උත්තරයක් තියෙන්නේ කීයද කියලා. අඩුම C, ඊළඟට B, ඊළඟට A, ඊළඟට D. එහෙනම් උත්තරේ කීයද? උත්තරේ 3. උත්තරේ 3. හරි. උත්තරේ 3. අඩුම වෙන්නේ C, ඊළඟට B, ඊළඟට A, ඊළඟට D. හරිද? 25ට
පිළිතුර නෑ 23ට පිළිතුර 5 කියලා නෑ 23ට පිළිතුර 3 කියලා ගන්න පුළුවන් 23ට පිළිතුර 3 24 තියෙන්නේ ඕගනික් සම්බන්ධ ප්‍රශ්නයක් අපි බලමු හරි 24 බලමු එහෙනම් විසි හතර 24 right අපිට දීලා තියෙනවා සංයෝග දෙකක් මේ සංයෝග දෙක එකිනෙක වෙන් කර හඳුනා ගැනීම සඳහා ඇමෝනීය CuCl භාවිතා කළ හැක්කේ ඇයි කියන එක තමයි අපින් අහන්නේ දැන් මෙන්න මේ වගේ ඇල්කයිනයක් සහ මෙන්න මේ වගේ ඇල්කීනයක් එකිනෙකට වෙන් කරන්න ඇමෝනීය CuCl හරි පාවිච්චි කරන්න පුළුවන් වෙන්නේ ඇයි කියන එක අහන්න. දැන් බලන්න දැන් ඒගොල්ලෝ හේතු හැටියට දීලා තියෙනවා කිහිපයක්. මේ බලන්න. පළවෙනි එකේ තියෙන්නේ CuCl මගින් මෙන්න මේ ඇල්කීනට වඩා වේගයෙන් මෙන්න මෙයාව ඔක්සි කරණය වන නිසාය. තේරුම් ගන්න දැන් මෙතන මේකයි වෙන්නේ. ඇත්තටම ඇමෝනිය CuCl මෙයත් එක්ක ප්‍රතික්‍රියා වෙන්නේ නැහැ. ඇමෝනිය CuCl මෙන්න මේ ඇල්කීනයත් එක්ක ප්‍රතික්‍රියා වෙන්නේ නැහැ. හැබැයි එයාට මේ ඇල්කයිනයත් එක්ක ප්‍රතික්‍රියා වෙන්න පුළුවන්. ඒකට හේතුව මේ ඇල්කයිනය මේ අග්‍රස්ත හයිඩ්‍රජන් සහිත ඇල්කයිනයක් නෙමෙයි බලන්න. මේ හයිඩ්‍රජන් කෙලින්ම මේ කාබන්ට සම්බන්ධයි. හරි. මේ වගේ ඇල්කයින ගත්තොත් මේ හයිඩ්‍රජන් ආම්ලිකයි. එතකොට එයාට H+ කෙනෙක් හැටියට පහසුවෙන්ම ගැලවිලා යන්න පුළුවන්. එතකොට ඇමෝනිය CuCl දැන් මෙන්න මේ ඇල්කයිනයත් එක්ක ප්‍රතික්‍රියා වෙන්නේ මෙන්න මේ විදිහට. මේ බලන්න. මෙයා ප්‍රතික්‍රියා වෙනවා ඇමෝනිය CuCl එක්ක. ප්‍රතික්‍රියා වුණාම හැදෙන්නේ මෙන්න මේ වගේ ලවණයක්. ඇත්තරම මෙයා මේ ගඩොල් රතු පැහැති අවක්ෂේපයක්. හරි. මෙයා රතු පැහැති අවක්ෂේපයක්. තේරුණාද? රතු පැහැති අවක්ෂේපයක්